වර්ජනය සාර්ථකයි. විපක්ෂයේ වෘත්තීය සමිති කියයි. වර්ජනය සාර්ථක නැහැ. රජය කියයි. වර්ජනයට සහාය පළ කරමින් විරෝධතා. රුපියල් කෝටි 20ක් වටිනා වල්ලාපට්ටා ශාක කොටස් තොගයක් සොයා ගැනී. ඔක්ලහෝමා ප්‍රාන්තයට ප්‍රබල ටොනේඩෝවක්. 90 දෙනෙකුට වැඩි පිරිසක් මරුට. දැන් අපි අවධානය යොමු කරන්නේ දවසේ පුවත වෙත. දවසේ පුවත. අද පැවති වැඩ වර්ජනය සාර්ථකද අසාර්ථකද? වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ වර්ජනය සාර්ථක බවයි. ඒත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ රජය සහ පෞද්ගලික රංශයේ සේවකයන් 93ක් පමණ සේවයට වාර්තා කර සිටි බවයි. වෘත්තීය සමිතිය ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිවයි. ඊට එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක සහාය හිමි වන බවද එම කමිටුව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඊට සහභාගී වීමට නියමිතව සිටි වෘත්තීය සමිති සංඛ්‍යාව 941ක්. කෙසේ වෙතත් අද දිනේ ප්‍රවාහන කටයුතු වලට මෙම වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනු දක්නට ලැබුණේ නැහැ. ළඟම මෙන්ම පෞද්ගලික බස් රථද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදුණා. එසේම දුම්රිය ධාවනයටද මෙම වර්ජනයෙන් බාධා එල්ල වී තිබුණේ නැහැ. මෙරට විශාලතම ආයෝජන ප්‍රවර්ධන කලාපය වන කටුනායක පරිශ්‍රයේ කර්මාන්ත ශාලාවලටද සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි පැමිණෙනු දක්නට ලැබුණා. ඔවුන් වෙනුවෙන් ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර සේවක සේවිකාවන් වෙනුවෙන් අතිරේක ආරක්ෂාවක්ද සලසා තිබුණා. කඳුකරේ වතු ජනතාවද සාමාන්‍ය පරිදි අද සේවයට පැමිණෙනු දක්නට ලැබුණා. එම ජනතාව පැවසුවේ තම විදුලි පරිභෝජනය අවම මට්ටමක පවතින බැවින් ගාස්තු සංශෝධනය තමන්ට අදාළ නොවන බවයි. රජයේ කාර්යාල වෙතද සේවක පැමිණීම අද සාමාන්‍ය පරිදි සිදු වුණා. ඒ අනුව දිවයිනේ රජයේ ආයතන රැසක සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන ගිය බව අප වාර්තාකරුවන් සඳහන් කළා. දිවයිනේ පාසල් බහුතරයක කටයුතු වලට බාධා එල්ල නොවුවද අනුරාධපුරයේදී වර්ජනය තරමක් සාර්ථක වී තිබුණා. මේ අතර සෞඛ්‍ය සේවා කටයුතු වලටද මෙම වර්ජනයෙන් බාධා වී තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවනු දක්නට ලැබුණා. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව කැඳවා තිබූ සංකේත වැඩ වර්ජනයට සමගාමීව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා. විරෝධතාකරුවන් සඳහන් කළේ විදුලි බිල අඩු කිරීමට රජය පියවර නොගතහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද සිය රාජකාරිවලින් ඉවත් වී විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය පළ කළා. එම සම්මේලනයේ කොළඹ නගරයට ආසන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ විරෝධතාව පැවැත්වුණේ නුගේගොඩ ප්‍රධාන වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිටදී. ආණ්ඩුව පමණක්ම වගකිය යුතු යම් යම් කරුණු නිසා විදුලිය සඳහා ඇති වෙලා තියෙන වියදම විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා. මේ අතරින් ප්‍රධාන හේතු තමයි විදුලි බල මණ්ඩලය තුල තිබෙන අතිවිශාල මට්ටමේ දූෂණ, ඒ වගේම ආණ්ඩුව මගින් සිදු කරන නාස්තිකාර වියදම් ප්‍රතිපත්තිය. එම සම්මේලනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාඛාව සංවිධානය කළ විරෝධතාව ගල්හා මන්සන්දීදී පැවැත්වුණා. ඊට අනත් වෙන කාර්ය මණ්ඩල සහ සිසුන් දෙක්ව සිටියා. අද රට ජීවන වියදම දෛනිකව යන මොහොතක අපේ අම්මලා තාත්තලාගේ ආදායම් වැඩි වෙලා නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ වාරික වැඩි වෙලා නැහැ. එහෙම අවස්ථාවක මේ රටේ ආණ්ඩුව මේ නාස්තිකාර වියදම් රාජ්‍ය ආයතන වල සිදුවෙන වංචා දූෂණ අලාභයන් පියව ගන්න ඒ බර සම්පූර්ණයෙන් අද පීඩිත ජනතාවල රටවල තියෙනවා. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිති උද්ඝෝෂණ පාගමනක නිරත වුණා. රත්මලාන බෙලකඩේ හන්දියේ නැරඹී එම පාගමන ගල්කිසතක් වාගමන් කළා. මේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ණය අරගෙන ඒවා ගසා කාලා අද මේකේ ණය ගෙවන්න කියලා අපේ කරට බර දාලා තියෙනවා. මෙන්න මේකට විරුද්ධව තමයි අද අපි සටනට බැස්සේ. මේ සටන නිම වෙන්නේ විදුලි ගාස්තු අඩු කළාම කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. මේ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේද විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාව පළ කළා. කොටුව කාන් ඔරලෝසු කන වාසල වරාය පිවිසුමේදී පැවති මෙම විරෝධතාවට එක් නොවන ලෙස පවසමින් තමන්ට විවිධ තර්ජන එල්ලූ බව ඊට එකුවන් සඳහන් කළා. මේ විදුලි බලය වැඩි කිරීම සම්බන්ධව ආණ්ඩුව තීරණයක් ගත්තේ නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා යෑමට තීන්දුව කළොත්
අපි සම්බන්ධ වෙන බවට අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. විදුලි බිලට එරෙහිව ජල සම්පාදන සේවක එකමුතුවේ විරෝධතාව පැවැත්වුණේ රත්මලාන ජල සම්පාදන මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වෘත්තීය සමිති 3ක්ද අද පෙරවරුවේ පැය 4ක වැඩවරචනයකින් පසුව විරෝධතාවක නිරත වුණා. අන්තර් සමාගම් සේවක සංගමයේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ශාඛාවට අනුබද්ධ සේවකීන්ද අද විරෝධතාවක නිරත වුණේ කැම පැයේදී. අද කරලා තියෙන මේ විදුලියේ ඉහළ දෙමීමත් එක්කලා ආයතනයක් හැටියට අපි දැනට ගෙවපු කෝටි 10 දැන් කෝටි 15 වෙලා එනවා. ඒ කෝටි 15 එයාලා පාඩු විඳින්නේ නැහැ. ඒකත් ජනතාවට ඒ සිමෙන්ති කොට්ටෙන් හරි බර වැඩි කරලා ඒ ජනතාවට තමයි ඒ පාඩුවත් විඳින්නේ කියලා. මේ අතර විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නගර කිහිපයක කඩසාප්පු වසා දමා තිබූ අතර මේ හලාවත ප්‍රධාන වීදියේ සියලුම කඩසාප්පු වසා තිබූ ආකාරයයි. අනුරාධපුර එක්සත් වෙළඳ සංගමයේ ඉල්ලීමක් මත අද පෙරවරු 8-10ක් අතර සියලු කඩසාප්පු වසා දැමූ බව අප වාර්තාකරු සඳහන් කළා. බටවල නගර මැදේ පිහිටි කඩසාප්පුද අද වසා දැමුනේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින්. මේ දෙනියාය වරල්ල ප්‍රදේශයේ ඇතැම් කඩ අද පෙරවරුවේ වසා තිබූ ආකාරයයි. එම නගරයේදී ජනතා විමුක්ති කරන සම්මතන කළ උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අපි ලෑස්තියි හෙට දවසේ මේ වර්ජනය මේ උද්ඝෝෂණ ක්‍රියාවලිය ලයිට් බිල අඩු කරනතුරු දිගටම ගෙන යන්න. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව පැවැත් වූ ඒකාබද්ධ සංකේත වැඩවර්ජනය පිළිබඳව අද ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. මෙහිදී වැඩවර්ජනය කැඳ වූ වෘත්තීය සමිති සිය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවට පවසද්දී රජය එය අසාර්ථක බව අවධාරණය කළා. අද දිවයින පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෘත්තීය සමිතිය ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඉතින් මුළු රටේම අපි අද කරේ සංකේත වර්ජනයක්. ලංකා ඉතිහාසයේ පෞද්ගලිකාංශ සේවකීන් වැඩිම ආයතන ප්‍රමාණයක් සම්බන්ධ වෙච්ච වැඩවර්ජනය තමයි අද දවසේ ක්‍රියාත්මක වුණේ. මේ අතර කේඩී ලාල්කාන්ත මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. අපේ අරමුණු ඉෂ්ට වෙලා තිබෙනවා. අපි වෙසක් සතිය අවසන් වූ වහාම නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරනවා. අපි සමිති ව්‍යාපාරයේ අරගලයක් සඳහා ෆවුන්ඩේෂන් එකක් දාලා. ඒක තමයි අපි කිව්වේ සංකේත වර්ජනයක් කියලා. ක්‍රියාවලියක ආරම්භයක්. කෙසේ වෙතත් අද කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය එල් ගුණසේකර මහතා පැවසුවේ අද දිනේ පැවති වැඩවර්ජනය අසාර්ථක එකක් බවයි. දීප ව්‍යාප්ත වැඩවර්ජනය පුස්සක් බවට පත් වෙලා ඒක දියාරු වෙලා ගියා. යුද්ධය යන කාලේ එකපාරක් කෙරුවා මේ දෙවෙනි වතාවට තමයි යනගත්තේ ලාල්කාන්ත. මේට වඩා හොඳයි මේ වෙසක් සතියේ ලාල්කාන්ත ගිහිල්ලා දන්සලක් දුන්නා. මං ලාල්කාන්තට ආරාධනා කරන්න කැමතියි ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා රටේ සංවර්ධනයට සහයෝගය දීම තමයි මේ වෙලාවේ කළ යුත්තේ කියලා කියන්න ඕනේ. දැන් මම කියපු විදිහටම වැඩේ වෙලා තියෙනවා. ලාල්කාන්තට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. මං අහන්න කැමතියි ලාල්කාන්ත ඉල්ලලා අස්වනවාද කියලා. එක්සත් ජාතික පක්ෂය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ රජයේ මෙම ඒකාබද්ධ වැඩවර්ජනයේ ප්‍රකාශයට පත් කළ දින සිටම එය කඩාකප්පල් කිරීමට විවිධ පියවර ගත් බවයි. ඊයේ වෙනකොට ආණ්ඩුව දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරා. තර්ජනය කරලා තිබුණා, හමුදාව යවලා තිබුණා. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ ප්‍රචාරයන් මගින් මේ වැඩවර්ජනය පිළිබඳව වැරදි වාර්තාවන් නිකුත් කරලා තිබුණා. වැඩවර්ජනය ප්‍රකාශ කරපු දිනේ ඉඳලා ආණ්ඩුව අපිට බාධා කරේ මේ වර්ජනය පිළිබඳව ආණ්ඩුව විශාල බියගැන්වීමක් සහ තතිගැන්වීමකින් හිටියේ. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අද නැගෙනහිර වයඹ හා මධ්‍යම පළාත් සභාවල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අප වාර්තාකරු සඳහන් කළේ මධ්‍යම පළාත් සභාවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දිනේ සභාවෙන් පිටව ගිය බවයි. වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළ කිරීමක් ලෙස මෙලෙස කළුපටි පැලඳ සභාවට පැමිණ සිටියා. අද පැවති වර්ජනය පිළිබඳව අදහස් පළවීමත් සමග සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ අතර නැගෙනහිර පළාත් සභාවේදීද ඉහළ දැමුණු විදුලි බිල සම්බන්ධයෙන් දයාගමගේ මහතා අදහස් පළ කිරීමත් සමග සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී සභාව ලබන මාස 18 වෙනිදා දක්වා කල් තිබුණු අතර පසුව එක්සත් ජාතික පක්ෂ සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් සභාවෙන් පිටත විරෝධතාවයක නිරත වුණා. පුරවැටුප් ලබා දීම ප්‍රමාද කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ ගුරු වැටුප් ලබා දිය යුතුව තිබුණේ ඊයේ දිනේදී බවයි.
වෘත්තීය සමිතිය වර්ජනය කොළඹ කොසේ වෙතත් පිට පළාත්වල අතිශයම සාර්ථකයි කියලා වාර්තාවක් ලැබිලා තියෙනවා. මේ ඇමතිවරු කියලා කියන්නේ අපි දන්නේ නැහැ ඇමතිවරු වර්ධනයට කියන්නේ කියලා. අනිත් කාරණේ වෘත්තීය සමිතිය වලට තර්ජනය කළා. ඔවුන්ගේ රක්ෂාව නැති කරනවා කියලා තර්ජනය කරලා බය ගන්නවා. ස්ට්‍රයික් කරන්න කියලා පාට බයින්න කියලා මේගොල්ලෝ ඔක්කොම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අන්ත පරාජයට පත්වලා තමුන්නාසයක අරකලේ එතනම පුස්සක් කළා. රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නේ. හොඳයි ඒක බලමු. ඊයේ ගුරුවරුන්ට පඩි ගෙවලා නැහැ. අදත් ගෙවලා නැහැ. මොකක් මේ ආණ්ඩුවේ මුදල් නැද්ද? නැත්නම් නිදාස් අධ්‍යාපනය කප්පාදු කරනවද? විශාල ප්‍රශ්නයක්. සමහර ගුරුවරු කියන අදත් ගෙවලා නැහැ කියලා. පඩි ගෙවන එක. ඉතින් පඩි ගෙවනවද නැද්ද? මොකක්ද ආණ්ඩුව කරන්නේ? සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් වැටුප් නියමිත දවසට ගෙවලා තියෙනවා. කිසිම වැටුප් නොගෙවන ලෙසට නියෝගයක් නියම් හෝ අනියම් ආකාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරලා නැහැ. මේ දවස්වල කොස්සට බාන්න පාවිච්චි කරන්නේ කවද කියලා දෑසරි මන්ත්‍රීතුමා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳ කට වට කර බඳින්න බැරි වැට නැති කටේ. පළවෙනිදා එක පියවරක් පස්සට ගත්තා. දෙවැනි අඩිය කියන්න දැන් බලන් ඉන්න 21 වෙනිදා වැඩවර්ධනයේ දිහා. වැඩවර්ධන කියන්නේ මෙව නෙවෙයි. මං ඊයේ පෙරද දඹදිව ගියා. මම දුම්රිය නැගලා හිටියා. පාන්දර 5ට විතර දුම්රිය නැවත. මොකද කියලා අපුවම වැඩවර්ධන. මං කිව්වා එහෙනම් කමක් නැහැ අපි යන් ටැක්සියකින් හරි කෝච්චිය 4-5 දෙනෙකුට කතා කරා. පාරට බයිනකොට කොල්ලෝ පාරේ ක්‍රිකට් ගහන. මෙන්න වැඩවර්ධන. ඔව් ඒ අනා එතෙන් තමයි මේ යන්නේ. අපිට තියෙන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය එක එක තැන් වලට වෙනස් කරන්න මාරු කරන්න ඒල් ගුණසේකරලාට බෑ ওই જાතිය කතාවලින්. මට hina යන්නේ නැහැ ඔකට. hina වෙලා ඉන්න තමයි මිනිස්සු කැමති. දීලුවක් කරන්න කරනකොට තමුන්නාසලා hina වෙනවා. ක්‍රෝධයෙන් වෛරයෙන් නැතුව හොඳ පපුවක් එක්ක ජීවත් වුණොත් හැමදාම දේශපාලනය කරන්නත් පුළුවන්. දීලුවක් කරන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් මතුනොත් ඒ ප්‍රශ්නයට එකම පිළියම මුස්ලිම් කොංග්‍රසයේ රජයෙන් ඉවත් වුණා. යම් යම් සිද්ධීන් උඩ අපිට මතභේද ඇති වෙන්න පුළුවන්. මුස්ලිම් කොංග්‍රසයේ ඒ වගේ වමේ පක්ෂ ඒගොල්ලෝ අද එකඟතාවයක් නැහැ. ආණ්ඩුවේම අය අද ආණ්ඩුව ඇතුලේ ලොකු කුමන්ත්‍රණකාරී අවස්ථාවක යෙදිලා ඉන්නවා. ආණ්ඩුව වුණාට කැබිනට් ඇමතිවරු වුණාට මේකේ ඉන්නවා නයි පොළොංගු විමල් වීරවංශලා දැන් කියනවා උතුරු නැගෙනහිර ඡන්ද තියන්න එපා කියලා. පළාත් සභා මැතිවරණයේ උතුරේ සැප්තැම්බර් මාසයේ පවත්වුණයි කියලා දැන් වතා දෙක තුනක්ම ප්‍රකාශයට පත් කළා. ලංකාවට ওই බටහිර අධිරාජ්‍යවාදී කඩවුරෙන් මොන සුද්ධ ආවත් උතුරේ ඡන්දේ කවදද තියන්නේ කියලා අහලා තමයි යන්නේ. දැන් විමනුන් ලවා කොස්සට බාවනවා මේ දවස්වල. අදිනවා මෙහෙන් කජල් එකක් එහෙම කරන්න දෙන්න බෑ. 13 දුන්නොත් බලා ගන්න පුළුවන්. මම ක්‍රීම් කැකර් එක කාලා උපවාස කරනවා. එහෙම කිය තමයි කියන්නේ. මේ ඉන්න හිඟන්න දෙන්නේ 3 දෙනෙක් ලව්ව මෙයා පාවිච්චි කරන්නේ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. කළුතර ගල්පාත ප්‍රදේශයේදී කළුගඟ හරහා යමින් තිබූ අඟුලක් පෙරළී යාමෙන් කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. කළුතර පොලිසිය පවසන්නේ අඟුල අනතුරට ලක්වන විට එහි 11 දෙනෙකු ගමන් කර ඇති බවයි. අඟුල ගල්පාත ඇලමෝදර තොටුපලින් පිටත් වී කළුගඟේ අනෙක් පස ගංයුරට ළඟා වෙත්ම ගසක වැදී අනතුර සිදු වුණු බව සිද්ධිය දුටුවන් පවසනවා. ඒ වන විට එහි කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සිටියා. උරු වැදුන අයිනේ ගහක. වැදිලා මේ ගෑනුවයි ඔක්කොම එක පැත්තට ආවා. ඒතකොට උරුට වතුර දැම්මා. වතුර දාපුවා ගෑනුවයි ඔක්කොම ළඟට බැන්නා. දැන්නම් හතර දෙනෙක් අල්ලන් කොහම හරි අර ගහේ ගා හිටියා. බයික් එකේ ගියා මගේ. කෙනෙක් කොහමද දැන් දියේ ගිහිල්ලා හොයාගන්නද? දැක්කේ ගහේ ඉන්නලා ඉන්නවා ඉතරයි. ඊපස්සේ ඉතින් ගොඩ ගත්තා නැත්තේ. ඉතින් මේ දෙන්නෙක් මේ ගහේ ඉඳලා මෙයයි මයි තමයි දෙන්නෙක් කොට දාගත්තේ. මේ අනතුරෙන් සොළොස්සගම ප්‍රදේශයේ පදිංචි දෙදරුමවක් අතුරුදන් වුණා. අතුරුදන් වූ කාන්තාව සොයා නාවික හමුදාව මෙහියුම් දියත් කළත් අද පස්වරුව වන තෙක් ඇය සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මේ අතර ගින්ගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඊයේ රාත්‍රියේ සිට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගින්ගඟේ මධ්‍යගම ජල මාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ දැක්ුණේ මීටර 3.36ක් ලෙසටයි. ගින්ගඟේ අවදානම් මට්ටම වන්නේ මීටර 3ක්. ගින්ගඟ පිටාර ගැලීමෙන් උඩුගම මධ්‍යගම මාර්ගයේ කුරුපනාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. නිල්වලා ගඟ හා කිරමාර පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. අප වාර්තාකරුවන් පවසන්නේ පානදුගම, මාලිම්බඩ, කද්දුව, රංචාගොඩ හා මාකඳුර යන ප්‍රදේශවල පහත්වීම් ජලයෙන් යට වී ඇති බවයි. නීතිදිග මෝසම් සුළං තත්ත්වය දිවෙන්නේ ස්ථාපනයෙන් පවතින්නේ. තාම හරියාකාරම ස්ථාපනය වෙලා නැහැ වැසි ලැබුණාට. කොහොමනත් ඉදිරි දින කිහිපය තුළදී නීතිදිග ප්‍රදේශයට වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා දිගටම මධ්‍යම සබරගම බස්නාහිර පළාත් සහ ගාලමාතර දිස්ත්‍රික්කවල.
සම්බුදු තෙමගුල සිහිපත් කිරීම අසිරිමත් වෙසක් මංගල්‍යයට තවත් ඇත්තේ දින 3ක් පමණයි. මේ සුවිශේෂී බෞද්ධාගමික උත්සවය අර්ථවත් ලෙස සමරන්නේද? මේ ඒ පිළිබඳ සොයා බැලීමක්. වෙසක් පුන් පොහොදිනේ උදා වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම ලෝපුරා බෞද්ධ ජනතාව මේ වෙසක් මංගල්‍යයේදී සිහිපත් කරනවා. නමුත් සම්බුදු තෙමගුල සිහි කරන මේ වෙසක් මංගල්‍යයේ සැබෑ අර්ථය නම් මෙවන විට ගිලිහී යමින් පවතිනවා. පිරු ටීවී අපි තීරණය කළා ඒ පිළිබඳව සොයා බලන්න. ගෞතම බුදුහිමියන්ගේ උත්පත්තිය, බුදුවීම හා පරිනිර්වාණය වෙසක් දිනේදී ලෝපුරා සිටින විවිධ සම්ප්‍රදායන්ට අයත් බෞද්ධ ජනතාව සමරන්නේ ආගම සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්. මෙම වෛශාඛ මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව කලෙලි බසින විවිධ සංස්කෘතිකාංග හා කලා අංගයන්ද බෞද්ධ ජනතාව අතර කලින් කලට වෙනස් වෙමින් පවතිනවා. වෙසක් පහන් කූඩු, වෙසක් කාඩ්පත්, බෙස්මුහුණු, තොරණ, දන්සල් ආදිය බෞද්ධ ජනතාව සිදු කරන ආමිස පූජා ගණයට අයත්. අතීතයේ බෞද්ධ නිවසේ සැවුම එකතු වී සෑදූ වෙසක් පහන් කූඩු වෙනුවට අද දවසේ අපට දැකගත හැකි වන්නේ වෙනද පොලේ නිෂ්පාදනය කළ මෙවැනි වෙසක් පහන් කූඩුයි. වෙසක් කූඩු තත්ත්වය නම් හොඳයි. හොඳට සේල් වෙනවා, කිසි අඩුවක් නැහැ. ගිය පාරේ වේපාර සෞඛ්‍ය වැස්සේනේ. මේ වෙසක් සමය අපිට ආධ්‍යාත්මික සුවය හොඳින් විඳින්න නම් පැරණි තිබිච්ච වටිනාකම් නැවත මතු කරගෙන බාල પરම්පරාවට ජනිත කරවන්නට අපි කල්පනා කරන්න ඕනේ. වෙසක් උත්සවයත් එක්ක බැඳිලා තියෙන තවත් සෞන්දර්යාත්මක පැත්තක් තමයි ආමිස පූජාව කියලා කියන්නේ. පොඩි දරුවෝ එකතු වෙලා වෙසක් කූඩුවක් හදලා පහන් දැල්වලා දින ගණනාවක් අපි වෙසක් අසිරිය විඳින්නට ඉතිහාසයේ පුරාම පුරුදු වෙලා හිටියා. ගෙදර කවුරුත් එකතු වෙලා වෙසක් කූඩුවක් හදලා එල්ලලා පහනක් දැල්ලුවාම එයින් විහිදෙන ආලෝකය තමන්ගේ සිතේ ගොඩනැගෙන ආලෝකය හා සමානයි. වෙසක් කූඩුවක් දාගෙන ගෙදර ගෙනල්ලා එල්ලලා මොන මිහිරද අපි විඳින්. එමෙන්ම සම්බුදු තෙමගුල සිහි කරමින් තම නෑදෑ හිතවතුන්ට යවනු ලබන වෙසක් සුබ පැතුම්පත්ද වර්තමානයේ වන විට විකෘති තත්ත්වයට පත් ඇත්තේ මේ ආකාරයෙන්. කලක සිට පැවතා වෙසක් කෝලා මුහුණු වෙනුවට මෙවැනි විරූපී වෙස් මුහුණු වෙළඳපොළට පැමිණැත්තේ සම්බුදු තෙමගුලේ අගය හීන කරමින්. අද අපි කඩපොළට ගිහිල්ලා වෙසක් කූඩුවක් මුදලට අරගෙන දෙනවා. වෙසක් සුබ පැතුම්පත්වල තිබෙන්නේ නළු නිලියන්ගේ නාඹර, මුහුණු, ඇඟවල් ඒවා යොදලා තියෙන පාට ලෞකිකත්වය තමයි හුඟක් දුරට ඔසවා තබන්නේ. අලෙවිකරණය ප්‍රචාරණය කියන එක නෙවෙයි වෛශාඛ්‍ය මංගල්‍යයේ තියෙන ජීවය සහ එහි තිබෙන්නා වූ හරදහම් පද්ධති. මාධ්‍යයට විශාල වගකීමක් තිබෙන මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුල කතා කරන්නේ නැත්නම් මිනිසු ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නීතිය ඒයිදී ක්‍රියාත්මක විය යුතුයි යන්න අපේ අදහස. රුපියල් කෝටි 20ක වටිනාකමින් යුත් වල්ලාපට සහ සුදුහඳුන් ශාක් කොටස් රටින් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොළඹ ප්‍රදේශයේ සිදු කළ සෝතිසි මෙහෙයුමකදී අත්අඩංගුවටගත් සැකකරුවන් අතරට ඉන්දියා ජාතිකයන් 2 දෙනෙක්ද අයත්. කොළොන්නාව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක මෙම ශාක කොටස් සංගවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටලීමක් සිදු කර තිබෙනවා. පොලිස් බහරයට ගැනුණු ශාක කොටස් අතර වල්ලාපට්ටා ශාක කොටස් කිලෝග්‍රෑම් 14000ක් සහ සුදු හඳුන් කිලෝග්‍රෑම් 6ක් තිබූ බව සඳහන්. පොලිසිය පවසන්නේ එම ශාක කොටස් ඉන්දියාවට සහ ප්‍රංශයට අපනයනය කිරීමට සැලසුම් කර තිබූ බවයි. මෙරටට ආවේනික ගයිරිනෝප්ස් ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන වල්ලාපට්ටා ශාක ලොව මිල අධිකම සුවඳ විලවුන් සඳහා යොදා ගන්නා ඇක්විලාරියා කොළයට අයත් ශාක විශේෂයක්. එය අගාවුඩ් නම් ශාක ගණයට අයත් වන අතර එම ගණයේ ශාක කිලෝග්‍රෑමයක මිල රුපියල් ලක්ෂ 3කට අධිකයි. අගාවුඩ් ගණයට අයත් වන ශාක කොටස් වලින් යුරෝපා රටවල සුවඳ විලවුන් නිපදවන අතර මැද පෙරදිග රටවල එම දර දහනය කොට සුවඳ දුම් ලබා ගැනීමද සිදු කෙරෙනවා. ඊට අමතරව චීනය සහ තායිලන්තය වැනි රටවල වැඩි වශයෙන් හඳුන් කුරු නිපදවීම සඳහාද එම ශාක කොටස් යොදා ගැනෙනවා. මේ ශාකය තමයි දැනට ලෝක වෙළඳ පොලේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහාත් ඒ වගේම වෙනත් ආගමික සහ ඖෂධ කටයුතු සඳහාත් ඉතාම වැඩි මිලකට අලෙවි වන ශාකයක් වෙන්නේ. මේ තියෙන ගහ කපලා ගහ පිටි බවට පත් කරලා කුඩු කරලා ඒක ආසවනය කරලා විශේෂ තෙල් වර්ගයක් නිෂ්පාදනය කරනවා. අගවුඩ් ඔයිල් කියලා කියන එකට මේක භාවිතා වෙනවා සුවඳ විලවුන් කර්මාන්ත ආගමික කටයුතු වලටත් ඒත් එක්කම නිවෙස් සුවඳවත් කරන්නටත් හඳුන් කුරු නිෂ්පාදනය කරනවා. පපුව සහ පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ඉතා ඈත කාලයේ ඉඳලා මේක ඖෂධයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. ආචාර්ය උපුල් සුබසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එම වල්ලාපට්ටා ශාකය අගාවුඩ් කුලයේ තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාවක් ඇති ශාකයක් වන බවයි. ඒත් දැනට පවතින තත්ත්වයෙන් එම ශාක කොටස් කපා රැගෙන යාමෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.
එකම දේ මේ රටින් පිට කරන්නේ මම කියපු පිටරට වැවෙන ශාකයත් එක්ක ඒ ශාකයේ තියෙන ප්‍රොඩක්ට්ස් එක්ක කලවම් කරලා විකුණන්න මිසක් පාරිශුද්ධ වශයෙන්ම වල්ලපට්ට විකුණන්නට නෙමෙයි. 2.5 විතර ඉඳලා කෙරෙන පරිශන වල හැටියට වල්ලපට්ටවල ওই කියන ඇක්විලාරියා ශාකයේ තියෙන සියලුම ගුණාංග 90%ක 95%ක මට්ටමින් තියෙනවා. දැස් අපරාධි කැපුවට වැඩක් නැහැ. ওই තියෙන පටකය අපි කෘතිමව නිපදවන්න ඕනේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද විවිධ රටවල් වල භාවිතා කරනවා. ඒ ටික කරාට පස්සේ මට හිතෙන්නේ මේක ඉතා හොඳ මේ ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන රටට වගාවක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි විශේෂ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ දයාටි පැස්කොල් මහතා අද අභාව ප්‍රාප්ත වුණා. පැස්කොල් මහතා 1970 සිට 77 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. 1956 සිට 1977 දක්වා මතුගම ආසනයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේ මහතා මේ යන විට වයස අවුරුදු 102ක්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බතරමුල්ල කෙමුලාවල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හිතුවෙන් නිවාස අහිමි වූ පවුල් 3කට නිවාස පිරිනැමීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බතරමුල්ලේදී සිදු කෙරුණා. රත්නපුර ඇඹිලිපිටියේ බස් රථ කොන්දොස්තරවරයෙකු භික්ෂුවකට පහර දීමේ සිද්ධිය හෙලා දකිමින් රාවණා බලයේ සංවිධානය අද බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. යාපනයේ සිට දියතලා බලා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් අදාළියම රම්බොඩ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලැබුවා. තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ ලිනකට පැන සීදී විනාශාගත් බව පැවසෙන පියෙකු සහ පුතෙකුගේ මෘතදේහ අද දැඩි උත්සාහයකින් ගොඩගනු ලැබුවේ ප්‍රදේශයේ දීවරයන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙන්. රටවටා ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළුකුණාටුවකින් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ 20 දෙනෙකු වයස අවුරුදු 12ට අඩු දරුවන් බවයි. තුවාල ලැබූ තවත් 230 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. කිලෝමීටර් 3ක් පමණ පළලින් යුත් මෙම ටොනේඩෝව ඔක්ලහෝමා ජනපදය හරහා හමා ගියේ පැයට කිලෝමීටර් 320ක වේගයෙන්. මේ හේතුවෙන් නගරයේ පාසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගොඩනැගිලි රැසක් පොළවට සමතලා වී තිබෙනවා. ඔබ මේ දකින්නේ සුළඟට හසුවීමෙන් විනාශ වූ මෝටර් රථ කිහිපයක්. සුන්බුන් අතර සිර වූ ළමුන් 75 දෙනෙකු බේරාගෙන ඇති අතර අතුරුදහන් වූ තවත් පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. විදේශ මාධ්‍ය පවසන්නේ ඔක්ලහෝමා ජනපදයේ 50000ක පමණ පිරිසකට මේ වන විට විදුලිය ඇන හිට ඇති බවයි. මේ අතර විස්කොන්සින්, ඉන්ඩියානා, මිචිගන් සහ අයෝවා යන ප්‍රාන්තවලටත් මෙවැනිම ටෝනේඩෝවල බලපෑම් එල්ල විය හැකි බවට ඇමරිකානු කාලගුණ බලධාරීන් අනුතුරු අඟවනවා. 1999 වසරේදීද ඔක්ලහෝමා ජනපදයට බලපෑ මෙවැනිම සුළුකුණාටුවකින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම ව්‍යසනයේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ඔක්ලහෝමා ජනපදය ආපදා කලාපයක් ලෙස නම් කර තිබෙනවා. IPL තරගාවලියේ අවසන් වටයේ තරඟ තව සුළු මොහොතකින් ආරම්භ වනවා. අවසන් වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 4ක්. මෙවර IPL තරගාවලියට කණ්ඩායම් 9ක් එක්වුණා. ලීග් වටේදී කණ්ඩායමක් තරඟ 16 බැගින් ක්‍රීඩා කළේ අවසන් වටේට සුදුසුකම් ලැබීමේ ආරමුණින්. එම තරඟ අතරින් තරඟ 11 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක තහවුරු කර ගන්නට චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් සමත් වුණා. රාජස්ථාන් රොයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන සහ සිව්වන ස්ථාන වෙන් කරගත්තේ තරඟ 10 බැගින් ජය ගනිමින්. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමු IPL තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ෂේන් බෝන්ගේ නායකත්වයේ යටතේ. මහේන්ද්‍ර සිං ධෝනි නායකත්වයේ දරන චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම IPL තරගාවලි දෙකක ශූරතාව තමන් සතු කරගෙන තිබෙනවා. හයිදරාබාද් කණ්ඩායම IPL තරගාවලියට කූ පළමු අවස්ථාවේදීම අවසන් වටේට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්. අවසන් වටේ තරඟ ආරම්භ කරමින් අද පළමු අවසන් පූර්ව තරඟයට එක්වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක වෙන් කරගත් චෙන්නයි සහ මුම්බයි කණ්ඩායම්. මෙම තරගයේ ජයග්‍රාහකයා අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට තවත් අවස්ථාවක් හිමි වෙනවා. ඒ හිට පැවැත්වන හයිදරාබාද් රාජස්ථාන් තරගයේ ජයග්‍රාහකයන් සමග පැවැත්වන දෙවන අවසන් පූර්ව තරඟයයි. දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ලබන සිකුරාදා.
අද තරගයේ ජයග්‍රාහකයින් සහ දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයින් අතර IPL අවසාන මහා තරගය ලබන ඉරිදා කොල්කතා නුවර ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර මුදලට තරඟ පාවා දීමේ චෝදනාවන් ක්‍රීඩකයන්ට එල්ලවීම හේතුවෙන් IPL තරඟාවලියේ අවසන් මටේ තරඟ හතර කල්දමන ලෙසට ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් ලෙසම පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මේ අතර පුණේ වොරියර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් ඉවත් වන්නට සාරා සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවිය යුතු මුදල් නියමිත වේලාවට නොගෙවීම සම්බන්ධව පාලක මණ්ඩලය සමග ඇති වූ මතගැටුමක් මේ තීරණයට හේතු වේ තිබෙනවා. වසර 13ක් පුරා ඉන්දියා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය සැපයුවේ සාරා සමාගමයි. මෙවන් දීර්ඝ කාලයක් පුරා පැවති සබඳතා පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් ඉන්දියා ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකත්වයෙන්ද ලබන වසරේ සිට ඉවත් වන බව එම සමාගම පවසනවා. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශ